समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අද ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට ටික වෙලාවක් ඇහුම්කම් දෙන්න. අද මේ උතුම් පින්කමට දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි හිරන්‍යා නෝනා මහත්මිය. එතුමියගේ ජන්මදිනය වෙනුවෙන් මේ උතුම් පින්කම සිද්ධ කරනවා. එතුමියට ආශිර්වාද ලබා ගන්නත් මියගිය පියාණන් පී.ආර්. ධර්මපාල, ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය මව්තුමිය පද්මිනී ධර්මපාල, ඒ වගේම ස්වාමි පුරුෂයාගේ අම්මා කුමාරී රණවීර සහ අප්පච්චි වන චන්ද්‍රසේන රණවීර කියන පින්වත් පිරිසට ආශිර්වාද කරන්නත්, විශේෂයෙන්ම සංජය රණවීර තමන්ගේ ස්වාමි පුරුෂයාට ආශිර්වාද කරන්නටත් හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්ම දේශනාමය කුසලය ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව තමයි අද ඒ පින්වත් පිරිස මේ පින්කමට දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව ආරාධනා කර සිටියා සද්ධර්ම දේශනාවක් තමන්ගේ ජන්මදිනය වෙනුවෙන් සිද්ධ කරලා දෙන්නට කියලා. තමන්ගේ ජන්මදිනය වෙනුවෙන් මේ පින්කම කරද්දී සුජීවත්ව සිටින තමන්ගේ මව්ට, ස්වාමි පුරුෂයාගේ මව්පිය දෙපළට සෙත් පතමින්, ඒ වගේම මියගිය ආදරණීය පියාට පින් දෙමින් තමයි හිරන්‍යා නෝනා මහත්මිය මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. අපි සතුටු වෙනවා මේ සද්ධර්ම දේශනාව මේ විදියට සිද්ධ කරලා දෙන්නට අවකාශය උදාවීම පිළිබඳව. පින්වතුනි, එයත්න්ට ආශිර්වාද කරමින් මියගිය අයට පින් දෙමින් බණ අහන ඔබටත් ආශිර්වාද කරමින් සහ ඔබේ නමිනුත් මියගිය අයට පින් අත් වේවා කියන උදාර සිත ඇතිව මෙතෙන් සිට සද්ධර්ම දේශනාව ආරම්භ කෙරෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ අංගුත්තර අට්ඨක නිපාතේ තිබෙන බල සූත්‍රය, බල ධර්ම පිළිබඳව. මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක්. මේ බල ධර්ම 8ක් ගැන එක එක්කෙනාට තිබෙන එක් එක් බලයන් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අට්ටි මානි භික්ඛවේ බලානි කතමානි අට්ඨ. මානෙනි, බල 8ක් තියෙනවා. රුන්න බලා භික්ඛවේ දාරකා කෝද බලෝ මාතුගාමෝ ආයුධ බලා චෝරා ඉස්සරිය බලා රාජානෝ උච්චත්ති බලා බාලා නිජ්ජත්ති බලා පණ්ඩිතා පටිසංඛාන බලා බහුස්සුතා කන්ති බලා සමනක් බ්‍රාහ්මනා ඉමානි භික්ඛවේ ඉමාක්නිකෝ භික්ඛවේ අට්ඨ බලානි. තම සංක්ෂිප්තව මේ බල ධර්ම 8 නම් කිරීමක් තමයි අපට මේ සූත්‍ර දේශනාවේදී දක්නට ලැබෙන්නේ. මේ ලෞකික සාමාන්‍ය සමාජයේ පිරිස් දෙස තථාගතයන් වහන්සේ සිද්ධ කරපු යම්කිසි ආකාරයකට කරුණු පැහැදිලි කිරීමක්. ඉතින් අපි මේවා
තේරුම් අරගන්න එක සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී විතරක් නෙමෙයි අපේ සසර ගමනට යහපතක් කර ගැනීමට දරන වෑයමේදීත් සසර ගමනේ අයහපතක් වෙන්න තියෙන ඉඩකඩ වළක්වා ගැනීම උදෙසාත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම මේ කරුණු දැනුවත්ව ඉඳීම ඊටාම ප්‍රයෝජනවත් වෙනවා අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතේ කළමනාකරණය කරගන්න. මොකද අපිට අනිත් අයත් එක්ක වැඩ කරන්න වෙනවා. අපි නොවන අපට වඩා වෙනස්කම් ඇති අය එක්ක අපිට එකට ඉන්න වෙනවා නේ. එකට ඉන්න වෙනවා. එකට ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා හොඳින් අහන්න. සාවධානව අහලා මේ කරුණු තේරුම් ගමු. මේ බලයන් අතර දරුවන්ගේ අරමුණු අවශ්‍යතා සපුරා ගන්න දරුවෝ පාවිච්චි කරන්න පුළුවන් බලය තමයි ඇඬීම කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දරුවෝ පාවිච්චි කරන්න පුළුවන් බලය දරුවන්ට තියෙන ලොකුම හැකියාවක් ලෙස ඇඬීම. ඒකේ හොඳ පැති නරක පැති ඒ හැම පැත්තක්ම තියෙනවා. අඬන එකෙන් තමයි දරුවෙක් සමහර වෙලාවට තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ අඬන එකෙන්. නැත්නම් ඔහුට sannivedanaya කරන්න වෙන ක්‍රමයක් නැහැ. වචන එළියට එන්නේ නැත්තම්. එයා අඬනකොට තමයි අම්මා දන්නේ එයා ඉන්නේ බඩගින්නේ කියලා. හෝ එයාට වැසිකිලි කැසිකිලි යන්න ඕන කියලා. හෝ එයාට ලෙඩක් කියලා. එතකොට මේ දැනුම වැදගත් සාමාන්‍ය ජීවිත ගෙවනකොට. එතකොට දරුවෙක් අඬන්නේ නැති එක කියන්නේ ළමයාගේ ජීවිතේ එක්තරා දුරකට අනාරක්ෂිත වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාට මොන දේ වුණත් එයා එක sannivedanaya කරන්නේ නැතුව ඉන්නවා කියන්නේ ඒක ඒ ළමයාගේ ජීවිතය ලොකු අනාරක්ෂිත භාවයකට වැටෙන්න පුළුවන්. හැබැයි ළමයෙක් ඇඬීම කියන එක ඇතුලේ එයාගේ අවශ්‍යතා සම්පූර්ණ වෙනවා පේනකොට එයා ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉඩ තියෙනවා. එයා ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉඩ තියෙනවා. අවස්ථාවක් තියෙනවා ඒකට. මොකද එයා දන්නවා මම අඬනවට එයා මේ මගේ අම්මා කැමති නැහැ. හෝ මගේ තාත්තා මම බලා ගන්න එක්කෙනා කැමති නැහැ. එතකොට මට මොකක් හරි ඕන නම් මං කරන්න ඕන අඬලා ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න හදන එක කියලා. ඒකනේ සමහර ළමයි හොඳට hina වෙවි ඉඳලා එයාලට මොකක් හරි ඕන වෙච්ච ගමන් මහා හයියෙන් ඕන සබාවක ඒගොල්ලෝ අඬනවා. එතකොට එයාලා දකිනවා ඒකෙන් අපහසුතාවයට පත් වෙන අම්මා තාත්තා විසින් හෝ එයාව බලා ගන්න එකනා එයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙනවා කියන එක බොහෝ වෙලාවට මම යෝජනා කරනවා මේක මම ගොඩාක් දකින නිසා මේකෙදි ළමයෙකුට අපි උගන්වන්න ඕන පුංචි කාලේ ඉඳලම උත්සාහ කරන්න ඕන. එයා අඬලා sannivedanaya කරන හැම දෙයකටම අවසරයක් හම්බෙන්නේ නැති බව. ඒක නම් ළමයෙකුට පුහුණු කරන්න ඕන. අඬලයාගේ බඩගින්න sannivedanaya කළොත් එයාට කිරි ටිකක් හම්බෙන්න ඒක ලැබිය යුතුයි. එයාගේ ඇඟේ මල මුත්‍ර පහ වෙලා අඬලා ඒක අපිට sannivedanaya කරනවනම් එයා සෝදලා පවිත්‍ර කරලා අලුත් ඇඳුමක් අඳින එක කළ යුතුයි. හැබැයි එයාට
පන්සල ඇතුලේ හෝ තව පිරිසක් වෙනත් කාර්යයක් කරන තැනක එයාට ඕන විදියට සෙල්ලම් කරන්න හෝ කෑ ගහන්න හෝ දඟලන්න හෝ එයා ඇඬුවොත් ඒකට අම්මා විදියට තාත්තා විදියට අවසර නොදිය යුතුයි. එයාට කියලා දෙන්න ඕන බෑ. ඒක බෑ. ළමයෙක් හැබැයි චූටි ළමයෙක් පිරිසක් එක්ක ඉන්නකොට බයට අඬන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. චූටි ළමයෙක් රස්නය අධික වුණාම අඬන්න පුළුවන්. එතකොට ඒ ළමයෙකුගේ කායික අපහසුතාවය වෙනම කාරණයක්. ඒක තේරුම් අරගෙන ඒකට අපි ප්‍රතිචාර දැක්විය යුතුයි ඉක්මනින්. මොකද එයාගේ ආරක්ෂාවට, එයාගේ පැවැත්මට. ඒත් ළමයෙක් ඇඬීම ඇතුලේ නොකල යුතු දේවල් ඒ කියන්නේ යාගේ ජීවිතයට පුරුදු නොවිය යුතු දේවල් එයා පුරුදු වෙනවා පේනවා නම් මම යෝජනා කරනවා එයා අඬන එක නවත්තන්න කියලා ඒ අවස්ථාව දෙන්න එපා. එයාට අඬන්න දෙන්න. අඬලා මං හිතන්නේ තනියම නැලවෙන්න දෙන එක තමයි හොඳ. මොකද අඬන්න එයාට නොදිය යුතු යමක් දිගටම ලැබෙනවා නම් එයාට නොකරන්න දිය යුතු යමක් අපි කරන්න එයාට අවස්ථාව දෙනවා නම් හැම වෙලාවකම එයාගේ අර මූලික අවශ්‍යතා ඉක්මවල ගිහිල්ලා එයාගේ සියලු ආසාවන් සම්පූර්ණ කරගන්න, එයාට ඕනි එකම කරගන්න එයා ඇඬීම මෙවලමක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔබ අසරණ වෙනවා. ඒකේ නරකම දේ වෙන්න පුළුවන්. ඇඬීම කියන එක පාවිච්චි කළා තමන්ගේ අවශ්‍යතා සපුරගන්න කෙනෙක් ඇබ්බැහි වුණොත් එයා වෙන බලයක් වෙන තලයකට යාට පස්සේ පාවිච්චි කරන්න පුළුවන් එයාගේ අවශ්‍යතා සපුරගන්න. ඒක මං හිතනවා ළමයෙකුට අපි කරන නරකක් කියලා. එහෙනම් බුද්ධිමත් වෙන්න. අඳුන ගන්න. මේක ලොකු ශක්තියක් දරුවෙකුට තියෙන යාට රැකෙන්න. යාට රැකෙන්න තියෙන එකක්. ඒකනේ අපි දරුවෙක් අඬන්නේ නැත්තම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෛද්‍යවරයෙකුට පෙන්නන්නේ මේ අඬන්නේ. ඉපදුණු ගමන් ළමයා ඇඬුවේ නැතොත් වෛද්‍යවරු ඒගොල්ලෝ කලබල වෙන්නේ. ඇයි? මොකද එයාට ඇඬීමෙන් තමයි sannivedana කරන්න පුළුවන් කියලා දන්න භාග්‍යවතුන් වහන්සේ මේ අපිට දේශනා කළේ මේ හැම පැත්තක්ම තේරුම් ගන්න. මෙහි විස්තරාත්මකව නැහැ. නාමකරණයක් විතරයි තියෙන්නේ. මම දන්නේ මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරපු විස්තරයක් තිබුණාද? අවුරුදු දහස් ගාණක් මේ දේශනාව වෙනකොට මුවනේ ආවේ. මීට අදාළව කරපු විස්තරය මග ඇරුණාද? ඒක මම දන්නේ මෙහි ඇත්තටම තියෙන්නේ නාමකරණයක් විතරයි. නමුත් මම දහමට අනුගතව යම්කිසි විස්තර කර දීමක් ඔබට සිද්ධ කරනවා මේ බල ගැන. පළවෙනි එක. දෙවෙනි එක තරහ යන එක කාන්තාවකට තියෙන බලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇත්තටම කාන්තාවකට විතරක් නෙමෙයි පිරිමියෙකුට වුණත් තරහව, ක්‍රෝධය සමහර වෙලාවට බලය වෙනවා. ඒක බලයක් වෙනවා. මොකද යාට අන් අයව යහමඟ යවන්න යාට තරහ යන එක උපකාරයක් වෙන අවස්ථා නැතුව නෙමෙයි. ගොඩාක් වෙලාවට අපේ ළමා කාලෙදී අවුරුදු 10ට වගේ අඩු කාලෙදී මම වුණත් අම්මට තරහ යන එකට අම්මට කේන්ති යන එකට
බයයි. මං හිතනවා ගොඩක් 90%ක් ගෙවල් වල අම්මට ටිකක් කේන්ති යන නිසා වැඩිපුර එක හොඳ එකක් කියලා මම කියන්නේ. එහෙම අම්මලා කේන්ති ගන්න එපා. ඒක අම්මලට හොඳ නෑ. අම්මලට හොඳ නෑ. අපිට හොඳ වුණාට. අපි බේරිලා තියෙනවා අම්මට කේන්ති යන හින්දා. හැබැයි එහෙම දිගටම අවුරුදු ගාණක් කේන්ති ගැනීමේ ප්‍රතිඵලය හැමතිස්සෙම තරහෙන් ඉඳීමේ ප්‍රතිඵලය වෙන්න පුළුවන් අම්මා කෙනෙක් ඉක්මනින් ලෙඩ වෙන එක. අම්මා කෙනෙක් විරූපී වෙන එක. අම්මා කෙනෙකුට මානසික ආතතිය කරා ගමන් කරන එක. අම්මා කෙනෙකුට සතුට නැති වෙලා ගිහිල්ලා යාගේ ජීවිතේ මහා අවුල් ජාලාවක් වෙන එක. ඒක අම්මගේ පැත්තෙන් ලොකු හානියක්. එකෙන් කියන්නේ මේ පිරිමින්ට මේ ක්‍රෝධය නෑ, තරහව නෑ, එහෙම එකක් කියන්නේ ඒගොල්ලොන්ට තියෙනවා. නමුත් ඒගොල්ලොන්ගේ කාරණාවට වඩා මෙතන බුදුහාමුදුරුවෝ මේ පෙන්වලා දෙන්නේ එක ප්‍රායෝගිකම දෙයක්. ඒ කියන්නේ දැන් කාන්තාව පොඩ්ඩක්වත් නිකන් අකමැති දෙයට අකමැත්ත පෙන්වන්නේ නැති වුණොත් දැඩිව ලෞකික ජීවිත ගෙවන්න පුළුවන් වෙයිද? ටිකක් දුෂ්කර කාරණයක් වෙයි. හැබැයි තමන් ඒක පෙන්වන්න ගිහිල්ලා තමන් එකට වසඟ වෙන්න එපා කියලා මම යෝජනා කරනවා. දැන් ඔය තරහ පෙන්නුවේ නැත්තම් සමහර වෙලාවට ලෞකික ජීවිතයේ සමහර දේවල් පාලනය කරගන්න බැරි අවස්ථා ප්‍රායෝගිකව තියෙන්න පුළුවන්. හැබැයි තරහ ගැනීම, කේන්ති ගැනීම අනිත් අයව යහපත් කරගන්න පාවිච්චි කරගත හැකි මෙවලමක් විදියට කවුරු හරි හිතලා වැඩ කරනව නම් එයා පරිස්සම් වෙන්න ඕන. එයා ඒකට වසඟ නොවී ඉන්න. මම පොඩි හාමුදුරුලා හදනකොට මගේ පන්සලේ මම මේ කාලේ විතරනේ මම මේ විදේශ රටක අධ්‍යාපන කටයුතු කරමින් දීර්ඝ කාලයක් වැඩ ඉන්නේ. නැත්තම් මම ලංකාවේ පන්සලේ මගේ සේනාසනේ පොඩි හාමුදුරුලා 70ක් 80ක් එක්කනේ වැඩ ඉන්නේ. එතකොට මමත් එක කාලයක් තදට කේන්ති ගන්න එක ඒ පොඩි හාමුදුරුලා හදන්න තියෙන හොඳ ක්‍රමයක් ලෙස හිතුවා. තිස්සෙම යකා වගේ ඉන්න එක. මට හරියටම කියන්න පුළුවන් මගේ ලේවල සීනි මට්ටම වැඩි වෙන්න. වෙනත් බෝ නොවෙන රෝග ශරීරයේ ලේ ආශ්‍රිතව නිර්මාණය වෙන්න, නිපද වෙන්න. ඒ තරහ පෙන්නන්න, තරහ ගැනීම අරගොල්ලෝ හදාගන්න තරහ ගැනීම අන්තිමට ඒක මට හානියක් වුණා කියන එක මම දන්නවා. නම් වහාම එකෙන් නිදහස් වුණා ඒ මානසික මට්ටමෙන්. මොකද මම දැනගත්තා මේක දිගටම ගියොතින් අනිත් අය හදන්න කියලා මම තරහෙන් ඉන්න එක කරන්න කියොතින් මම දන්නේම නැතුව ඒ මානසිකත්වයේ මම වහලෙක් වෙලා අන්තිමට ඒක මගේ ජීවිතේ වෙනවා. මම බොහොම කල්පනාකාරීව අවබෝධ කරගෙන මම එකෙන් ගැලවුණා. ඒකෙන් කියන්නේ දැන් මට පොඩ්ඩක්වත් පොඩි ආඳුරලා කරන ඒවට කේන්ති යන්නේ නැහැ කියලා. කේන්ති යනවා. හැබැයි මම ඒගොල්ලෝ හදන්න, ඒගොල්ලෝ වෙනස් කරගන්න, ඒගොල්ලෝ යහමාර්ගේ යවන්න තියෙන හොඳම ක්‍රමය සහ එකම ක්‍රමේ තරහව කියන, තරහ ගැනීම කියන ඒ මෝඩ සිතුවිල්ලෙන් නිදහස්ම. මම යෝජනා කරනවා අම්මා කෙනෙකුට තරහ යන්න පුළුවන් තාත්තගේ, තමන්ගේ සැමියාගේ හැසිරීම වලට, තමන්ගේ දරුවන්ගේ හැසිරීම වලට ටිකක් වැඩිපුර. මොකද ඔබ වැඩිපුර ආදරේනේ. ඔබ වැඩිපුර ආදරේ නිසා ඔබට දරුවෝ ගැන, සැමියා ගැන, පවුලේ අනාගතය ගැන, ආරක්ෂාව ගැන තියෙන වැඩිපුර තියෙන ලෙන්ගතුකම, ඕනකම හින්දා ඔබට වැඩිපුර ආතතියක්, තරහක් තියෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේ සඳහන් කරන දේ ඔබට වැඩිපුර තියෙන්න පුළුවන්. මොකද ඔබනේ ළමයි එක්ක ගැටෙන්නේ.
ඔබනේ නෑදෑයෝ එක්ක සම්බන්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට පවුලක පිරිමි අය ඒ කොටස් වලින් ඈත් වෙලානේ ඔවුන් සල්ලි ටිකක් ගෙනත් දෙන එක ඉස්සර දඩේමේ ගිහිල්ලා දඩේමක් කරගෙන ගෙනල්ලා දීලා ඇවිල්ලා ඒගොල්ලෝ ගිනි තැප හිටියානේ. දැන් දඩේම කියන්නේ කීයක් හරි හොයන් එන එක. දැන් ගිනි තපින්නේ නැහැ. ඒගොල්ලෝ ටෙලිවිෂන් එක ගාවට වෙලා ඉන්නවා. නැත්තම් ඒගොල්ලෝ මත් වතුරක් පාවිච්චි කරලා ඉන්නවා. එහෙම නැත්තම් කම්පියුටරේට වෙලා ඉන්නවා. මොකක් හරි එහෙමනේ ගොඩක් වෙලා. හැබැයි මේ ආතතිය තියෙන්නේ ළමයි හදන්න ඕන, ඒගොල්ලොන්ට උගන්නන්න ඕන, ඒගොල්ලොන්ගේ ලකුණු හොඳ මට්ටමට ගේන්න ඕන. මේ ඔක්කොම අම්මලගේ ආතතිය. අම්මලගේනේ ආතතිය. එතකොට අම්මලට ටිකක් කේන්ති යනවා වැඩි. මා යෝජනා කරනවා අම්මලා මේකට වසඟ වෙන්න එපා. මේක හරිම හොඳ ක්‍රමවේද කියලා හිතන්න එපා. ඒකෙන් වෙන්නේ ඔබට හානි කරගන්නවා. ඔබට හානි කරගන්නවා. එක වෙලාවක් එනවා ළමයි ඔබේ මේ තරහට ද්වේෂ කරන. ඒ කියන්නේ ඔබේ තරහ ගැනීමට ඒගොල්ලෝ ඔබට නිකන් පිස්සු වගේ කියලා හිතන වෙලාවක් එනවා. එදාට ඔබ ගැන ගෞරවය ඉවරයි. යාගේ ඔළුව හොඳ නැහැ. යා කතා කරන්න දන්නේ නැහැ. යා හැසිරෙන්න දන්නේ නැහැ. තාත්තා නම් එහෙම නැහැ. අම්මලා ගොඩාක් වේදනාව විඳින්නේ ඔන්න ඔය තැනට ආවට පස්සේ. කියන්නේ අම්මලා කල්පනා කරනවා මම ඔට්ටුනේ මේ ළමයිව උඩට ගෙනියන්න. හැබැයි අර සල්ලි ටිකක් දීලා මෙලෝ උදව්වක් නොකරපු මිනිහට මේ ආදරේ මට ආදරේ නැහැ කියන වේදනාව විඳින්න වෙන දවසක. ඒ නිසා ඔබට තරහ යන්න පුළුවන්. ඒත් මං ඉල්ලා සිටිනවා ඇබ්බැහි වෙන්න එපා ඒකට. ඒකට ඇබ්බැහි වුණොත් හිතනවා හැම එකක්ම ජය ගන්න තරහ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඇබ්බැහි වෙන්න එපා. බුද්ධිමත් වෙන්නේ මානසිකත්වයත් එක්ක. අපි කාටත් තරහ යනවා. මට තරහ යනවා, ඔබට තරහ යනවා, තාත්තට තරහ යනවා, අම්මට තරහ යනවා. මම යෝජනා කරනවා ස්ත්‍රී පුරුෂ ලිංග ભેදයක් ජෙන්ඩර් එකක් නැහැ. ඒ තරහ කියන මානසිකත්වය ආවට පස්සේ ඒකට වහල් වෙන්න යන්න එපා. ද්වේෂය කියන තත්වයට තමන්ගේ මනස ආවම ඒකට වහල් වෙලා ඒක මේ සියලු ජයග්‍රහණ ලබා ගන්න තියෙන හොඳම ක්‍රමය කියලා හිතන කෙනෙක් වෙන්න එපා. එහෙම හිතන කෙනෙක් වෙන්න එපා. කාන්තාවකගේ පරිහානිය ද්වේෂය නිසාත් පිරිමියෙකුගේ පරිහානිය උග්‍ර රාගය නිසාත් වෙන්න පුළුවන් කියලා එක කියමනක් මම විශ්වවිද්‍යාලය යන කාලේ මම ඉගෙන ගත්තා. ඒක මෙහෙමයි. ඒක සදාතනික නොවෙනස් කියමනක් ලෙස පිළිගන්න අමාරුයි. පිරිමියෙකුගේ පරිහානිය දේශය නිසා වෙන්න පුළුවන්. කාන්තාවකගේ පරිහානිය උග්‍ර රාගය නිසා වෙන්න පුළුවන්. ගිහියෙකුගේ පරිහානිය හෝ පැවිද්දෙකුගේ පරිහානිය මේවා රාගය හෝ ද්වේෂය මත වෙන්න පුළුවන්. නමුත් මේ බහුතරයක් විදියට ගත්තොත්, වැඩි ප්‍රමාණයක් ගත්තොත් පිරිමියෙකු රාගයේ උමතු වුණත් එයා පිරිහිලා යන්නත්, කාන්තාවක් ද්වේෂයෙන් උමතු වුණොත් එයා පිරිහිලා යන්නත් තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ඒ කියමන බුදුහාඳුරුන්ගේ කියමනක් නෙමෙයි. ඒක මේ මම ඉගෙනගත්තු මම පොතක කියවපු දෙයක් විශ්වවිද්‍යාලය යන කාලේ. එහෙනම් බුද්ධිමත් වෙන්න මධ්‍යස්ථව මේවා බලන්න. වැඩි හිටියෝනේ අපි දැන්. අපි මේවා දිහා බොහොම මධ්‍යස්ථව බුද්ධිමත්ව ටිකක් පුළුල්ව බලන එක හොඳයි. ඊළඟ කාරණය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ උදහස් වීම. ඒ කියන්නේ හැම එකකටම රණ්ඩු වෙන්න යන එක අනුවණයන්ට තියෙන ලොකුම බලය කියලා. කියන්නේ ඕන එකකට මරාගෙන මැරෙන්න යන එක මේ අනුවණයන්ට තියෙන ලොකුම බලය කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්වෙනි කාරණා.
අනුවනයා හිතනවා ඕන එකක් එක්ක ගහගෙන තමයි බේර ගන්න ඕනේ කියලා. ඒකනේ කියන්නේ මම නම් පැන්න ගමන් ගහනවා කියලා. ඒ ගොඩාක් අය හිතනවා මේ පැන්න ගමන් ගහන එක මේ සාල බුද්ධිමත් එකක් කියලානේ. ඒකනේ අපේ ඒ වගේ අයට මේ අපේ සමාජෙ අපි කිව්වට මම නෙමෙයි මේ අපේ බහුතර සමාජයේ ඒ වගේ මේ හරක්ට ලොකු බලයක් දෙනවා ගම්වල. අම්මෝ එයා එක්ක බෑ, එයාට කේන්ති ගියොත් එයා ගහනවා ඕන කෙනෙකුට. ඒ තමයි හරක්ගේ හැටි. හරක් අර කකුල් හතරේ හරක්ට අවමානයක් වෙන්න හොඳ නෑ. මේ කකුල් හතරේ හරක් ඊට වඩා හොඳයි. නමුත් මම මේ ඔබට කියන්නේ එහෙම ඒ අඥානයගේ ස්වභාවය තමයි කොච්චර හරි රණ්ඩු වෙලා ගහගෙන මරාගෙන දේවල් විසඳ ගන්න පුළුවන් කියන එක. බුද්ධිමත් මිනිස්සු එහෙම කරන්නේ. අනුවණයෝ එහෙම හැසිරෙනවා. මා යෝජනා කරනවා ඔබේ ජීවිතේ මේ අනිත් අයත් එක්ක ගැටිලා රණ්ඩු කරලා හැම එකක්ම බේරගන්න යන්න හිතන කෙනෙක් වෙන්න එපා. එවැනි අනුවණ තැනකට වැටෙන්න එපා. ඒ බලය හින්දා එයා විනාශ වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ මේවා කියලා දෙන්නේ. ඒ බලය හින්දා එයා විනාශ වෙනවා. ළමයෙක් හැම එකකටම අඬලා ඕන එකක් කරගන්න එක බලය කරගෙන ගියොත් ඒ අන්තෙට ඒ ළමයා විනාශ වෙනවා. එයා ඉගෙන ගන්නේ නැතුව යනවා. තමන්ගේ ජීවිතේ තමන්ට ඕන හැමදේම කරගන්න හම්බෙන්නේ නැහැ. ඇඬුවම අම්මා ඇඬුවම දේවල් දුන්නට ලෝකෙ ඉන්න හැම මිනිහම ඇඬුවම දේවල් දෙන්නේ නැහැ කියලා ඉගෙන ගන්න නැතුව යනවා. එයා ඊට පස්සේ ලොකු අසරණකමකට එනවා. එයා අඬයි කවුරුත් ගණන් ගන්න එකක් නැහැ. එයා අසරණ වෙයි. ඒකයි ඒකට වසඟ වෙන්න දෙන්න හොඳ නැත්තේ. කාන්තාවක් හැමතිස්සෙම හිතුවොත් මට හැමදේම ජය ගන්න තියෙන එකම ක්‍රමේ ක්‍රෝධය කියලා ඒක කාන්තාවකගේ විනාශයට හේතු වෙනවා. එයාට කාගේවත් ආදරේ නැති වෙලා යනවා. එයා ගොඩාක් අනාරක්ෂිත වෙනවා ඒ ක්‍රෝධයෙන් හින්දා. ඒකයි ඒවා උදව් වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. නමුත් ඒවයින් වෙන හානිය බොහොම බරපතල නිසා කොච්චර හරි දත් මිටි කාගෙන ඉන්න කෙනෙක් බවට අම්මෙක් පත් වෙන්න හොඳ නැහැ. අපරාධේ. මං කියන්නේ පත් වෙන්න එපා. ඊළඟට මේ ළමයා ඊළඟට මේ තුන්වෙනි එක මේ අනුවන මිනිස්සු හැමතිස්සෙම මේ ගැටෙන එක ක්‍රෝධයෙන් මරාගෙන මැරෙන්න යන එක මහා බලයක් කියලා හිතනවා. ඒවට මේ අපි කවිලියන්න හොඳ නෑ. හරි පුදුම වීර ක්‍රියා ලෙස හිතලා සලකලා එහෙම මේ කවිලියන්න හොඳ නෑ. එහෙම ඕනවට වඩා ඒ තරහෙන් පුපුර අනිත් අයත් එක්ක ගැටිලා ඕන එකක් කරගන්න යන අයව අගය කරන්න යන්න හොඳ නෑ. මොකද අගය කරන්න යෑමෙන් ඒ වගේ අශිෂ්ට සමාජයක් බලවත් වෙනවා. ඔය ගම්වල මේ සමහර නගරවල හෝ ගම්වල මිනිස්සු ඒ චණ්ඩි වෙලා තියෙන ඒගොල්ලෝ චණ්ඩි හින්දම නෙමෙයි වටේ ඉන්නේ උන් ඊට වැඩිය මෝඩයෝ හින්දා. ඒගොල්ලෝ අර කට්ටිය අර ක්‍රියාව හෙලා දකින්නේ නැහැ. ඒකට එරෙහිව සියලු දෙනා එකතු වෙලා මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් කරලා මේ මාස 3ක් හිරේ ඉඳලා එන මිනිහා ඊළඟට එයාගේ ඔළුවට දානවා මේ 3 මාසයක් හිරේ ඉඳපු ඔයාට මොනවද ඉතින් දැන් කියලා ඔළුවට දාලා එයා බීරයා කරනවා. ඊට පස්සේ ආයේ පලාත පාලනය කරන මැරෙක් තක්ස් කෙනෙක් වෙනවා. අපේ සමාජ විනාශ කරන් තියෙන්නේ අපේ සමාජෙමයි. එහින්දා ඔබ එතෙන්ට වැටෙන්න හොඳ නෑ. ඒක අඥානකමක් ලෙස ඊළඟ පරම්පරාවට හරි කියලා දෙන්න ඕන. කියලා දෙන්න ඕන මේ ගිහිල්ලා ඇගේ හයියට ගහගන්න එක පැන්න ගමන් ගහන්න යන එක නෙමෙයි. ඕන කෙනෙක් එක්ක ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න සූදානම් වෙන්න ඕන කියලා. දැන් බලන්න ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ එතෙන්ට හරියටම සම්බන්ධ කරලා කියනවා
පණ්ඩිතයෝ කියන්නේ එයාලගේ බලය තමයි වැඩ අවැඩ නිශ්චය කොට අවබෝධ කර ගැනීම තමයි යාලට තියෙන ලොකුම බලය. ඥානවන්තයෙක් කල යුතු දේ නොකල යුතු දේ මොකක්ද කියලා හරියටම විනිශ්චය කරලා අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙන. ඒක තමයි යාලගේ බලය. ඥානවන්තයා. යා යුතු තැන නොයා යුතු තැන ඇසුරු කළ යුතු කෙනා නැති කෙනා කිව යුතු දේ නොකිව යුතු දේ නිශ්චය කරලා දැන ගැනීමේ අපූර්ව හැකියාවක් තියෙන එක තමයි පණ්ඩිතයෙකුට තියෙන බලය. බුද්ධිමතෙක් කියන්නේ එහෙම කෙනෙකුට. එයාගේ ලොකුම ශක්තිය ඒක. ලොකුම බලය ඒක. ඒකයි ඔබ එවැනි ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕනේ. එතකොට එවැනි ප්‍රඥාවක් නුවණක් සහිත කෙනා අත වශයෙන්ම එයා හරියටම දේවල් විනිශ්චය කරගන්නවා. අපිට මේ ගොඩාක් ප්‍රශ්න අපේ ජීවිතේ තියෙන්නේ අපිට දේවල් විනිශ්චය කරගන්න බෑ. කතා කළ යුතු වෙලාව නැති වෙලාව. කොහොමද කතා කළ යුත්තේ කොහොමද කතා නොකළ යුත්තේ? එම නිශ්චය කරගන්න නොහැකියාව විසින් ඒකෙදි තියෙන දුර්වලකම විසින් අපි ගොඩාක් හානි කර දේවල් අපිට කරගන්නවා. ප්‍රඥාවන්ත මිනිස්සෙක් කියලා කියන්නේ හරියට දුර බලලා දේවල් නිශ්චය කරගන්න හැකියාවක් තියන අය වීම. ඒකයි ප්‍රඥාවන්ත කෙනෙක් කියන්නේ. පණ්ඩිතයෙක් කියලා කියන්නේ. අපේ සමාජයේ පණ්ඩිතයෙක් කියන්නේ කටවාචාලකමට ඕන එකට කටදදා කියවන අයටනේ පණ්ඩිතයා කියලා කියන්නේ. හැම එකකටම කටදදා කියවන මිනිස්සෙක් නෙමෙයි. යාට පණ්ඩිත කියන වචනේ කියන්න සුදුසු නෑ. බුදුහාමුදුරුවෝ උගන්වනවා පණ්ඩිතයෙක් නම් යා දුරදක්නාසුළු නුවණක් සහිතයි, ස්ථානෝචිත ප්‍රඥාව සහිතයි. එයා දන්නවා තැන නොතන. එයා හරියටම අඳුන ගන්නවා කල යුත්ත නොකල යුත්ත. වැළකී යුතු දේ සමාදන් විය යුතු දේ. යා යුතු නොයා යුතු ගෝචර අගෝචර මේව හරියට නිශ්චය කර ගන්නවා. පණ්ඩිතයෙකුට තියෙන බලය ඇත්තට මේක. යාලට ඒක හරියටම අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක මහා ප්‍රයෝජනයක් ලෝකයේ සැනසෙල්ලට, ලෝකයේ සතුටට, ලෝකවාසීන්ගේ රැකවරණයට. ඥානවන්තයින්ගේ දෙයක් නේ. නිශ්චය කර ගැනීම. ඊළඟ කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බහුශ්‍රතයන් පස්විකුම බලය කොට ඇත්තෝය. පස්විකුම කියන්නේ මේ බහුශ්‍රතය හැම දෙයක්ම ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීමේ බලය තමයි බහුශ්‍රතයන්ට තියෙන. බහුශ්‍රතයෝ කියලා කියන්නේ බොහෝ දේවල් කියවලා, බොහෝ දේවල් අහලා ඇසූපිරු තැන් ඇති කියන්නේ. ඕන විෂයක් ගැන හොඳ දැනුමක් අවබෝධයක් තියන අය ඒගොල්ලෝ කොයි දේ පරිහරණය කරත් කොයි තැන හිටියත් නුවණින් ඒක අඳුනගෙන තමයි ඒ දේ කරන්නේ. උදාහරණයක් ඇඳුමක් අඳිනවා නම් එයා තේරුම් අරගෙන අඳිනවා. ඇයි මං අඳින්නේ? එතකොට එයා ඍතුවට ගැලපෙන්න අඳිනවා. ඍතුවට ගැලපෙන්න අඳිනවානේ. කාලයට ගැලපෙන්න අඳිනවා. තැනට ගැලපෙන්න අඳිනවා. විශේෂයෙන් එයා වග වෙනවා. ඒ ප්‍රත්‍යවේක්ෂාව තියෙන කෙනා මේ ඇඳුමේ මූලික අර්ථයක් තමයි විලිවසා ගන්න එක. ඒක ක්‍රියාත්මක වෙනවද? මෙහෙම මේ සිව්පසයෙහිම අපේ අවශ්‍යතා හතරයිනේ තියෙන්නේ. ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් සහ ඉන්න තැනක් නේ. එතකොට ඔය දේවල් පරිහරණය කරද්දී බහුශ්‍රතය හොඳ ඇසූපිරු දැනුමක් තියන අය ඒගොල්ලෝ ප්‍රත්‍යවේක්ෂා කරලා, නුවණින් මෙනෙහි කරලා, හොඳට කල්පනා කරලා අපි කියන්නේ හතර කොන හරියට දැනගෙන තමයි මේ දේවල් පරිශීලනය කරන්නේ. ඒ නිසා
එයාගේ ජීවිතය වඩා යහපත් සහ වඩා ප්‍රබුද්ධ ජීවිත බවට පත් වෙනවා. මොකද ඒගොල්ලෝ එතකොට තමන් කරන දේවල් ගැන දැනගෙන කරන අය වෙනවා. ඒකයි මෙතන මේ ප්‍රත්‍යවේක්ෂාවේ තියෙන මූලිකම අර්ථය ඒ තමන් කරන දේ, තමන් පරිහරණය කරන දේව ගැන හොඳ දැනුමකින් තමයි එයා ක්‍රියාත්මක කරන්නේ. පූර්ණ සවිඥානික බවක් තියෙනවා බහුශ්‍රූත කෙනෙකුගේ. ඒ අවශ්‍යයිනේ අපේ ජීවිතේට. දැන් අපි ගොඩාක් අමාරුවේ වැටලා තියෙන ඔය ප්‍රත්‍යවේක්ෂාව නැති හින්දානේ. ප්‍රත්‍යවේක්ෂාව නැති හින්දා තමයි අපි රටක් විදියට අමාරුවේ වැටලා තියෙන්නේත් පුද්ගලයෝ විදියට අමාරුවේ වැටලා තියෙන්නේත් නේ. පැන්ඩෝල් පෙත්තක් නැති රටේ මේ අධිවේගී මාර්ග හදනවා වගේ ඒවා වෙන්නේ අපේ අතින් ඒ ප්‍රත්‍යවේක්ෂාව නැතිකම නිසා. අපේ ඒකේ අවශ්‍යතාවය මොකක්ද? ඒක මේ වෙලාවේ ප්‍රයෝජනවත්, මේ වෙලාවේ අත්‍යවශ්‍යද කියලා සිහිනුවණින් බලන්න බැරි වුණොත් අපි නොකළ යුතු දේවල් කරනවා. කළ යුතු දේවල් ගොඩාක් මග අරිනවා. ඒක අමාරුවේ වෙනවා. පුද්ගලයෝ විදියටත් අපිට එමනේ. අපේ ගෙදරකට පන්සලකට අවශ්‍ය දේ මොකක්ද, අවශ්‍ය නැති දේ මොකක්ද කියලා හරියට ප්‍රත්‍යවේක්ෂා කරගන්න සිහිනුවණින් බලන්න බැරි වුණොත් අපි ගොඩාක් දේවල් ණය වෙලා ගේනවා. අවශ්‍යතා නෙමෙයි ආසා. ආසාලයිස්තු අරගෙන ඉවර වෙනකොට අවශ්‍යතාවයට සල්ලිත් නැහැ අපිට. අපි ආසා ටික අරගෙන අවශ්‍යතා සපුර ගන්න ආයෙ ණය වෙන්න යනවා. හැබැයි අර ආශාවලට ගත්තුව සමහරලාට අවුරුද්දකට සැරයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. අවුරුද්දකට සැරයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි දිනපතා අවශ්‍යතාවලට ඕන මුදල් අපි ගාව ඇත්තෙත් නැහැ. මේ තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. ඒකයි මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක තමන් පරිහරණය කරන දේවල් සම්බන්ධව පවත්වා ගැනීම හරිම වටිනවා. ඒක තමයි බහුශ්‍රුත කෙනෙකුගේ ලක්ෂණය. බහුශ්‍රුතාය මේ ඒ වෙලාවේ තියෙන මේ වෙළඳ දැන්වීම් වලින් නටවන්න බෑ. දැන් ලෝකේ බොහෝ දෙනෙක් වෙළඳ දැන්වීම් අනුව නටන්නේ ඇයි? ඒගොල්ලෝගේ බහුශ්‍රුත භාවය සම්බන්ධ ප්‍රශ්නින්ද. ඒ අනුව ඒගොල්ලෝ දේවල් තෝරනවා. ඒ තෝරා ගැනීම කරන්නේ අවශ්‍යතාවයේ සලකා බලලා නෙමෙයි. අර ඇති කරපු මානසික උත්තේජනයේ වහලෙක් වෙලා. වෙළඳපොළ ක්‍රමය තුළ ඒගොල්ලෝ උත්සාහ කරන්න පුළුවන් ඒගොල්ලොන්ගේ දේවල් විකුණ ගන්න. හැබැයි බහුශ්‍රුත මිනිස්සු ඉන්නවා නම් ඒගොල්ලෝ එහෙම අහුවෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලනවා මේක අවශ්‍යද? හොඳයි. ඒ කාරණා. ඊළඟ කාරණාව තමයි සැබෑ මහාන බමුණෝ නම් සැබෑ පැවිද්දෝ නම් ඒගොල්ලෝට තියෙන්න ඕන ලොකුම බලය තමයි ඉවසීම. ඉවසීම කිව්වේ මේක එක්කෙනා බනිනකොට කුණු කතා කියනකොට ඒක ඉවසන් ඉන්න එක විතරක් නෙමෙයි. තමන්ගේ ආවේග ඉවස ගන්න පුළුවන් වෙනවා. ආසාව, තරහව, ඊර්ෂියාව මේ වගේ ආවේගනේ මාන්නකාරකම, ලොකුකම, තණ්හාව මේවා ඉවස ගන්න පුළුවන් වෙනවනේ හොඳ පැවිද්දෙක් වෙන්න නම්. හොඳ මහාන බමුණෙක් වෙන්න නම්. සැබෑ මහාන බමුණෙකුට, ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුට, සැබෑ කෙනෙකුට තියෙන ලොකුම බලයක් තමයි එයාට තියෙන ඒ ඉවසීම කියන එක. කන්ති කියන ගුණය. කන්ති ගුණය නැති වුණොත් සැබෑ මහානකමක් කරගන්න ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න බෑ. සියලු හැඟීම් පසුපස පන්නන්න ගියොත් ඒ ආධ්‍යාත්මික අරමුණ සපුර ගන්න බැරි වෙනවා. ඒව ඉවස ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක ඉවස ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ඉවසීම තමයි පැවිද්දෙකුගේ පැවිදිකම ඵලදායී වෙන හේතුව වෙන්නේ. ඉවසන්න පුළුවන්කම. ඔබත් මේවා පුහුණු වෙන්න උත්සාහ කරන්න. කරුණු 8ක්නේ. ලස්සන කරුණු. තාම වටින කරුණු ඔබ ඉගෙන ගත්තා. ඒකේ නොකළ යුතු දේවල් තියෙනවනේ.
ඒ කියන්නේ වැඩෙන්න දෙන්න හොඳ නැති දේවලුත් ඒකේ තියෙනවා. අපි අඳුනගෙන වර්ධනය කරගත යුතු කරුණුත් තියෙනවා. බලන්න අපේ බුදුහාඳුරෝ කෙටියෙන් දේශනා කළත් කොච්චර ලස්සන බලගතු අර්ථ තියෙන යාවත්කාලීන දේශනාද අපේ බුදුහාඳුරුවන්ගේ දේශනා කියලා හොඳට මේවා දැකලා තේරුම් ගන්න. ඒ බුදුහාඳුරුවන්ගේ නුවණ ගැන ඔබ පහදිනව නම් මෙන්න මේවා අහලා තමයි පහදින්න ඕන. ඒ බුදුහාඳුරුවෝ කොච්චරනම් දේවල් අවබෝධ කරගත්තු කෙනෙක්ද කියලා. ඔබට මේවා ඇසුරින් තමයි තේරුම් ගන්න පුළුවන් නේ. බලන්න මේ තනි වචන දේශනා කළා තියෙන හැබැයි තියෙන අර්ථ දැන් තව සාහිණාංශ කෙනෙකුට මේ වචන ටික බැලුවම තව ගොඩාක් අර්ථ උන්වහන්සේට අවබෝධ වෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා සංක්ෂිප්තව කියපු දේවල් එක එක ශ්‍රාවකයට විවිධ විදියට අවබෝධ වෙනවා. තම තම නැන පමණින් තම තමන්ගේ ඥානයේ ප්‍රමාණයට මේවා අවබෝධ වෙනවා. මම මේ සංක්ෂිප්ත දේශනාව වචන විදියට විතරක් වදාළ දේශනාව මම අවබෝධ කරගෙන තියෙන ආකාරය අනුව මම ඔබට කරපු පැහැදිලි කිරීම. හැබැයි දේශනාවේ මූලික කියවීම මොකක්ද කියලා මම ඔබට කිව්වා. එතකොට ඔබට මේක ඇහෙනකොට තව ගොඩාක් ඒවා තේරෙනවා ඇති. තව ගොඩාක් දේවල් ඔබට අවබෝධ වෙනවා ඇති. ඉතින් අපේ බුදුහාමුදුරුවන්ගේ රමණීය ඉගැන්වීමක් බල සූත්‍රය බල ධර්ම පිළිබඳව වදාළ දෙසුම හොඳට ඉගෙන ගත්තා ඇත්තෝ. හොඳට ඇහුම්කම් දුන්නා. බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම ගෞරවයෙන් අද මේ උතුම් පුණ්‍ය කර්මයට ඔබ හැම කෙනෙක්ම සම්බන්ධ වුණේ, දායක වුණේ. ඔස්ට්‍රේලියාවේ මම හිතන්නේ සිඩ්නි නුවර ජීවත් වෙන්නේ. සිඩ්නි නුවර පදිංචි හිරන්‍යා රණවීර මහත්මිය අද මේ පින්කමට දායක වුණේ. එතුමිය අපේ සේනාසනයට වරින් වර තම ස්වාමි පුරුෂයාණන් වන සංජය මහත්මයා එක්ක ඒ රටේ හිටියත් වරින් වර මූල්‍ය පරිත්‍යාග සිද්ධ කරමින් අපේ සේනාසනයේ සායනහන්සලගේ අධ්‍යාපනයට උපකාරවත් වෙනවා. දානමාන සකසා ගන්න උපකාරවත් වෙනවා. වරින් වර ඒ කටයුතු තමන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් යෙදෙනකොට සේනාසනයට කතා කරලා ඒ විස්තර සූදානම් කරගෙන කරන ශ්‍රද්ධාවන්ත අය. ඉතින් ඊටාම ශ්‍රද්ධාවක් ධර්මය ගැන තිබෙනවා. බොහෝ පින්කම් කරගෙන තමන්ගේ ජීවිතය යහපත්ව ගෙවන්න උත්සාහ කරන ගමනේ අදත් උතුම් පින්කමක් සිද්ධ කළේ. ඔබ නිසයි මේ දේශනාව තව විශාල පිරිසකට ශ්‍රවණය කරන්නට යෙදුණේ. ඉතින් ඔබගේ ජන්මදිනය වෙනුවෙන් කරපු මේ උතුම් පින්කමෙන් ඔබතුමියට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනය වේවා. ඔබතුමියගේ සුජීවත්ව සිටින අම්මා පද්මිනි ධර්මපාල මාතාවට, එවැගේම සංජය මහත්මයාගේ අම්මා කුමාරී රණවීර මාතාවට, අප්පච්චි චන්ද්‍රසේන රණවීර පියාණන් ඇතුළු කොට පවුලේ සියලු දෙනාටම පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනය ලැබේවා. කරදර බාධක දුරු වී යහපත සිත ශාන්තිය උදා වේවා. සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වී රටත් ලෝකයත් ශාසනයත් රකිත්වා. විශේෂයෙන්ම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය, පුජි සුගත සෙනසුන, කංසායි සුගත භාවනා මධ්‍යස්ථානය නිර්මාතෘවර අපේ පූජනීය හුරුළුනිකවැවේ සුධම්ම සාමින්ද්‍රයාණන් වහන්සේට, සේනාසනාධිකාරී අපේ අම්පිටිය සද්ධාවාස සහෝදර සාහිණහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ඔබටත් රටටත් ලෝකයටත් සියලු යහපත වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වී උතුම් නිවනින් සැනසීම උදාකර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම ඒ ඇත්තන් නමින් මිය ගියපු ආදරණීය පියාණන් වහන්සේ පී.ආර්. ධර්මපාල පියාණන් වහන්සේට මේ පින් අත්වේවා, සුවපත් වේවා, සැපවත් වේවා. එතුමන් ඇතුළු කොට ඒ පරම්පරාවේ මිය ගිය සියලු දෙනාටත්, බණහපු ඔබ නමින් මිය ගිය සියලු දෙනාටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාමත්
සසරේ උපදින හැම භවයකමත් සත්පුරුෂ ඇසුර, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේම ඇසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින්කමද පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී. හැම දිනාටම උතුම් ත්‍රිවිධ රත්නය අනන්ත ආශිර්වාද බලයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. සාදු සාදු සාදු.